ආයුබෝවන් අපි මේට කලින් කතා කරපු ඉගෙන ගැනීම ගැන කතා කරපු වීඩියෝ එකේදී අන්තිමේට කතා කරා කරගන්න කෙනෙකුට තියෙන ලොකුම බාධක අතුරින් එකක් තමයි කම්මැලිකම කියන. එතකොට මේ කියන කම්මැලිකම අලසකම කියන දේ ඉගෙන ගන්න කෙනෙකුට විතරක් නෙවෙයි සාමාන්‍ය ඕනම වෘත්තියක් කරන ජීවිතයේ ඕනම දෙයක් කරන කෙනෙකුට තියෙන බාධාවක් මේ කම්මැලිකම කියන්නේ. රැකියාවක් කරන්න ගියාම ඒ වගේම අලුත් රැකියාවක් ආරම්භ කරන්න ගියාම කම්මැලිකම කියන දේ හිතට එනවා නම් ඒ වගේම අලසකම කියන දේ හිතට එනවා නම් ඒක ඒ කෙනාගේ ජීවිතයේ ඒ කරන වැඩ කටයුතු සඳහා බාධාවක්. ඒකෙන්ද මේ කම්මැලිකම කියන අලසකම කියන ඒ ප්‍රශ්නේ ගැටලුව निराකරණය කරගන්න අපි උත්සාහයක් දරන්නට ඕනකම තියෙනවා. එතකොට මේ වැඩේ කම්මැලිකම මේ අලසකම දුරු කරන්න අපි උත්සාහ කරනකොට ඒ සඳහා හොඳ උපදෙස් ටිකක් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා බුද්ධ ශාසනයෙන්. බුදුදහමෙන්. මොකද බුදුදහමෙන් ලැබෙන විසඳුම් මනස ඉලක්ක කරගත්තු ඒ වගේම මනසට ප්‍රමුඛත්වයක් දෙමින් දෙන වැඩපිළිවෙලක් හින්දා අපිට මේ කම්මැලිකම වගේ දෙයක් ජය ගන්නට ඒක සාර්ථක විසඳුම් ටිකක් හැටියට අපිට භාවිත කරන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් අතට ඒක ඒ විදිහට පාවිච්චි කරලා කම්මැලිකම ජයගෙන ජීවිතේ ජයගත්තු අය පිළිබඳ උදාහරණ ඕන තරම් මේ බෞද්ධ සංස්කෘතියට අදාළව බුදුදහම තුළ දැක් ගන්නට ලැබෙන නිසා අපිට මේක අවිවාදයෙන් ඒ වගේම කිසිම චකිතයකින් තොරව පාවිච්චි ගන්න පුළුවන්කමක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මේ කම්මැලිකම ඇති වෙන්නට හේතු වෙන කාරණා නැත්නම් කම්මැලිකමට පදනම් කරගන්නා කාරණා 8ක් පිළිබඳව 8 කුසීත වස්තු 8ක් පිළිබඳව. එතන තියෙන පළවෙනි කාරණාව තමයි යම්කිසි කෙනෙකුට වැඩක් කරන්න තියෙනකොට අපි කියමු හෙට හරි අනාගතයේ යම්කිසි වැඩක් කරන්න තියෙනකොට එයා හිතනවා මේ වැඩේ කරනකොට මට ගොඩක් මහන්සි වෙන්න තියෙනවා. හිත තියෙන වැඩේ කරද්දී ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒකින් තමයි මම නිදා ගන්න ඕන. කියලා එයා කරන්න තියෙන දේ කරන්නේ නැහැ. ඒ කරන්න තියෙන දේ ප්‍රමාදයටපත් කරනවා. එතකොට මේක එක කුසීත වස්තුවක් නැත්නම් කම්මැලිකමටපත් වෙන්න තියෙන එක හේතුවක්. ඊළඟ කාරණාව තමයි තව කෙනෙක් හිතනවා දැන් වැඩක් කරනකොට ගොඩාක් මහන්සි වෙච්චාම අද වැඩ කරලා ගොඩාක් මහන්සි. ඒකින්ද දැන් ආයෙ වැඩක් කරන්න බෑ. දැන් මේ පාඩම් කරන්න තියෙන ටික කරන්න අමාරුයි. මේ මගේ මේ වෘත්ති ජීවිතයට අදාළ මේ කටයුතු කරන්න අමාරුයි. ඒකින්ද දැන් වැඩේ කරන්න ඕන, නිදා ගන්න ඕන, රෙස්ට් කරන්න ඕන කියලා විවේක ගන්න. ඊළඟ කාරණා තුන්වෙනි කාරණාව තමයි ගමනක් යන්න තියෙනකොට අපි කියමු පිටාරේ හවස හරි ගමනක් යන්න තියෙනකොට එයා හිතනවා මට දැන් වැඩ කරන්න බෑ මොකද දැන් තව ඊළඟට ගමනක් යන්න තියෙනවා ඒක නිසාම දැන් විවේක ගන්න ඕනේ කියලා එයා විවේක ගන්නවා කියන කම්මැලිකමටපත් වෙනවා. ඊළඟ කාරණාව තමයි ගමනක් ගිහිල්ලා එනවා. ගමනක් ගිහිල්ලා ආවයි පස්සේ දැන් මම ගොඩක් දුර ගමනක් ගිහිල්ලා ආයේ දැන් මට මහන්සි දැන් ටික විවේක ගන්න ඕනේ කියලා එයා කම්මැලිකමටපත් වෙනවා. ඊළඟ කාරණාව තමයි ආහාර අඩුවෙන් ගන්නවා යම් කිසි දවසක. ආහාර අඩුවෙන් ගත්ත දවසට හිතෙනවා අද ටිකයි කෑවේ. ඒකෙන් වැඩි මහන්සි වෙන්න හොඳ නෑ කියලා. එයා කම්මැලිකමටපත් වෙනවා. ඊළඟ දවසේ ආහාර වැඩිපුර ගන්නවා. වැඩිපුර ගත්තාම අද කාලේ වැඩි ඒකෙන්ද වැඩක් කරන්න බෑ. ඒක නිසා මේ බඩත් බරයි ඒකින්ද එයා වැඩක් කරන්නේ නැහැ. ඊළඟ කාරණාව පොඩි ලෙඩක් හැදෙනවා. පොඩි ලෙඩක් හැදිච්චාම හිතනවා මේ ලෙඩ හැදිච්ච වෙලාවට මහන්සි වෙන්න හොඳ නැහැ. ඒකින්ද මහන්සි වෙන්න අවශ්‍ය නැහැ කියලා එයා කම්මැලිකමටපත් වෙනවා. ඊළඟට අන්තිම කාරණාව 8 වෙනි එක තමයි යම්කිසි කෙනෙකුට ලෙඩක් හැදිලා තිබිලා හොඳ වෙනවා. හොඳ වෙච්චාම එයා හිතනවා මේ දැන් ලෙඩේ හොඳ වුණා විතරයි. ලෙඩක් හැදිලා හොඳ වෙච්ච ගමන්ම වැඩ කරන්න හොඳ නැහැ. ඇඟ මහන්සි කරවන්න හොඳ නැහැ. හිත මහන්සි කරවන්න හොඳ නැහැ කියලා එයා වැඩේ කරන්නේ නැතුව ඉන්නවා. ඉතින් මේ විදිහට කාරණා 8ක් පදනම් කරගෙන Tamanට තියෙන කරන්න තියෙන දේ ඉගෙන ගන්න එක හරිය රැකියාව හරිය කරන්න තියෙන දේ නොකර ඒක පස්සට දානවා කල් දානවා. මෙහෙම කල් දාන ගත්තාම අපි නොදැනුවත්වම හැමදාම මේ කියන කාරණා 8 මොකක් හරි එනවනේ. ඒතකොට මේ කියන කාරණා 8 එන මොකක් හරි එන හැම අවස්ථාවකදී මෙයා වැඩේ කල් දාන්න අන්තිමේට අපි කියමු විභාගයක් ලියනවා නම් ඒ විභාගයේ අත ළඟට එනකන් නැත්නම් විභාගය ඉවර වෙනකම්ම කාලය ගෙවිලා දන්නේ නැහැ. ඒකෙන්ද අපේ ජීවිතේ මේ ලැබිලා තියෙන බොහොම සුළු කාල සීමාවක් අපිට ගොඩක් කල් ජීවත් වෙන්න නැහැ. ඉතින් මේ ලැබිලා තියෙන සුළු කාල සීමාව වේගයෙන් ගෙවිලා යනවා. අපි ජීවත් වෙච්ච ජීවිත කාල සීමාව කරකල බැලුවොත් ඉස්සරහට තියෙන බොහොම සුළු කාල සීමාවක්. නමුත් මේ පොඩි කාල සීමාව තුළදී අපේ හැමදෙනාගේම හිතවල තියෙන මොන හරි කරන්න ඕනේ කියලා. ඒ වගේම ජීවිතේ මේ දේවල් කරා රගා වෙන්න ඕන වැරෙන්න කලින් කියලා.
ඉතින් ඒ දේවල් ළඟා කරගන්න නම් මේ කියන කුසීත වස්තු අටට ලක් වෙන්නේ අටේදී අර විදිහේ විනාශක සිතුවිලි ඇති කරගන්නේ නැතුව ධනාත්මක සිතුවිලි ඇති කරගන්න ඕනේ. දැන් අර අපි ගත්තොත් ඒ කුසීත වස්තු අටෙන් පළවෙනි එක කිව්වා වැඩක් කරන්න තියෙනකොට එයා හිතනවා මට ගොඩක් මහන්සි වෙන්න වෙනවා ඒක හින්දා මම වැඩේ කරන්නේ නැහැ කියලා. දැන් මේ කරන්න තියෙන දේ කරන්නේ නැහැ පස්සේ මහන්සි වෙන්න තියෙන හින්දා කියලා. එතකොට ඒකේන ඒ ඍණාත්මක පැත්ත. ඒකේ ධනාත්මක පැත්ත කොහොමද එන්නේ? කෙනෙක් හිතනවා මට අදාවස හරි නැත්නම් හෙට හරි ලොකු වැඩක් කරන්න තියෙනවා. එතකොටත් දැන් මට මේ පාඩම් කරන්න තියෙන ටික පාඩම් කරන්න වෙලාව මදි වෙනවා. ඉතින් මම දැන් පාඩම් කරනවා කියලා එයා පාඩම් කරනවා. ඊළඟට අද දවස් මොකක් හරි වැඩක් කරා නම් එයා හිතනවා අද මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. දැන් පැය 3-4ක් වැඩ කරා එක දිගට. ඒකින්ද මට ඒ පැය 3-4ම මට පාඩම් කරන්න බැරි වුණා. ඒකින්ද මම දැන් පාඩම් කරනවා කියලා එයා මහන්සි වෙනතක කරන්න තියෙන දේ කරනවා. ඊළඟට ගමනක් යන්න තියෙනකොට එයා හිතනවා හෙට ගමනක් යන්න තියෙන ඒ ගමන යන්න තියෙන ඉඳ මගේ මේ පාඩම් වැඩ කටයුතු මේ කරන්න තියෙන අනිත් වැඩ ටික කරන්න බැරි වෙනවා. ඒක නිසා අද කරන්න තියෙන ටික කරනවා කියලා කියනවා. ඊට ගමනක් ගිහිල්ලා ආපුවාම හිතනවා මේ දවසක් මම මේ ගමනට වෙන් වුණා පැය 12ක් මේ ගමනට ගියා. ඒක හින්දා ඒ වෙලාවේ මට සම්පූර්ණයෙන් මේ වැඩේ කරන්න තිබ්බ කාලය අතපසු වුණා. ඒක නිසා දැන් මම කරන්න ඕන දේ කරනවා කියලා. ඊළඟට ආහාර අඩුවෙන් ගත්තාම ශරීරයට ටිකක් ප්‍රාණවාක්‍යතිය මදි වෙච්චාම එයා හිතනවා තව දුරටත් මේ විදිහට ඇඟ පණ නැති වෙන්න පුළුවන් නැත්නම් ශරීරයට අප්‍රාණික වෙන්න පුළුවන්. ඒක හින්දා මම දැන් කරන්න ඕන දේ කරනවා. එයාට ආහාර වැඩිපුර ගත්ත දවසට එයා හිතනවා අද නම් කාලා හොඳට ඉන්නේ ඒකට කොච්චර අපහසුකම් ආවත් ආහාර ශරීරයේ තියෙන හින්දා බඩේ තියෙන හින්දා මම මේ කරන්න ඕන දේ කරනවා. ඊට පස්සේ පොඩි ආබාධයක් පොඩි ලෙඩක් හැදිලා හොද වෙච්චාම එයා හිතනවා මට ලෙඩ වෙලා ඉන්න කාලෙදී මට කරන්න තියෙන ඉගෙන ගන්න තියෙන දේවල් මේ දේවල් කරන්න බැරි වුණා. ඒකින් තමයි මම දැන් මේ කරන්න තියෙන දේවල් කරනවා කියන්නේ. ඊළඟ කාරණාව තමයි ඊට කලින් එන එක තමයි ලෙඩක් හැදිච්චාම එයා හිතනවා දැන් මට මේ පොඩි ලෙඩක් හැදිලා තියෙන්නේ මේ වගේ අසනීපයක් ඇතිලා තියෙන්නේ මේ ලෙඩේ සමහරට වැඩි වුණොත් මට කරන්න තියෙන දේවල් කරන්න බැරි වෙනවා. එහෙනම් මේ ලෙඩේ ටිකක් තියෙන වෙලාවෙ මේක කරන්න ඕනේ කියලා හිතනවා. ඉතින් මේ විදිහට මේ කම්මැලියාට කම්මැලිකම ඇති කරගන්න කම්මැලිකමට සාමාන්‍ය ලක් වෙන කෙනෙක් නම් මේ කම්මැලිකම ඇති කරගන්න කාරණාම මේ හොඳට නුවණ තියෙන කෙනා ඒ වගේම කම්මැලි නැති දක්ෂයා ඒ කාරණා ටිකම පදනම් කරගන්න එයාගේ දක්ෂ බවින් තමන්ගේ ජීවිතේ කරන්න තියෙන දේවල් කරන්න තමන්ගේට යා යුතු තැන් තමන්ගේ හිතේ තියෙන ඉලක්ක ජය ගන්නට මේ අවස්ථා 8ම ධනාත්මක පැත්තෙන් උපයෝගී කරගන්න. ඒකින්ද ජීවිතේ මොන දේවල් වුණත් මොන ප්‍රශ්න ගැටලු මොන බාධා ආවත් මොන තත්ත්වයක් ආවත් තමන්ගේ අරමුණට ඉලක්කයට යෑමට අවශ්‍යතාවයක් තියෙනවා නම් තදබල අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ හැම අවස්ථාවක්ම ධනාත්මකව උපයෝගී කරගන්න පුළුවන්කම තියෙනවා. මේ කම්මැලිකම දුරු කරගෙන ඒ වැඩේ කරන්න. ඉතින් මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ ධනාත්මක සිතුවිලි. ඍණාත්මක සිතුවිලි තියෙන කෙනෙක් નિરાයාසයෙන්ම කම්මැලිකමට යොමු වෙනවා. විශේෂයෙන්ම ධනාත්මක සිතුවිලි තියෙන කෙනෙකුට එයා කම්මැලිකම නැතුව අලසකම නැතුව දක්ෂයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒකෙන්ද දක්ෂයෙක් බවට පත් වෙන්න නම් ධනාත්මක සිතුවිලි කියන දේ අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ වගේම ඍණාත්මක සිතුවිලි තියෙන කෙනා කොහොමත් අලසෙක් බවට පත් වෙනවා. ඊළඟට අපි හිතලා බැලුවොත් සලකලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සාමාන්‍ය ජීවිතේ කටයුතු කරන භාවනායෝගී භික්ෂුන් වහන්සේලාට දිනචරියාවක ආකෘතියක වැඩපිළිවෙලක් සූත්‍ර දේශනාවල හඳුන්වලා දීලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ දාර්ථ භූමි සූත්‍රය වගේ සූත්‍රවල දැක් ගන්න පුළුවන්කම තියෙනවා. මේකේ සම්පූර්ණයෙන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන භික්ෂු දිනචරියාව තුළ පෙන්වලා දෙන්නේ භික්ෂුවක් වීමේ අරමුණ ඉලක්කේ සපුරා ගන්න සම්පූර්ණ දවසේම වෙන් කරලා තියෙනවා. වෙන අනවශ්‍ය දේවල් වලට ඒ ජීවිතේ වෙන් කරලා නැහැ. දැන් දවල් කාලේ සම්පූර්ණයෙන්ම නීවරණ වලින් හිත නිදහස් කර ගන්න භාවනාවට වෙන් වෙන විදිහට කාලසටහන හදලා තියෙනවා. ඊට රාත්‍රී කාලේ රාත්‍රියේ යාම 3කට වෙන් කරලා තියෙනවා. දැන් අපි දන්නවා හවස 6 ඉඳන් උදේ 6 දක්වා කාල සීමාව තුළ පැය 12ක් තියෙනවා. මේ පැය 12ක කාල සීමාව යාම 3කට බෙදලා තියෙනවා. සමාන කාල සීමාවකින් යුතු යාම 3කට බෙදලා තියෙනවා. එතකොට මේ යාම 3 එතකොට අපි දන්නවා පැය 12 කොටස් 3කට බෙදපුවාම පැය 4 ගානේ.
එතකොට සවස 6 සිට සාමාන්‍ය රාත්‍රී 10 දක්වා පළමු යාමයත් රාත්‍රී 10 සිට පාන්දර 2 දක්වා කාල සීමාව මධ්‍යම යාමයත් ඊට පස්සේ පාන්දර 2 ඉඳන් නැවත පසුදා අලුයම 6 දක්වා කාල සීමාව පශ්චිම යාමයේ විදිහට අපිට ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ යාම තුනෙන් පළවෙනි යාමයේ ඒ කියන්නේ හවස 6 ඉඳන් රාත්‍රී 10 දක්වා කාල සීමාවත් වෙන් කරලා තියෙන්නේ මේ භාවනා යෝගීව හිතේ තියෙන නීවරණ දුරු කරගන්න. ඒ වගේම විදර්ශනා ඥානය දියුණු කර ගැනීම සඳහා තමයි කාලය වෙන් කරන්නේ. ඊට පස්සේ පාන්දර 2 ඉඳන් හවස පාන්දර 2 ඉඳන් අලුයම 6 දක්වා කාල සීමාවත් වෙන් කරලා තියෙන්නේ නැගිට ගමන් සක්මන් කරමින් ඒ වගේ ශ්‍රමණ ජීවිතයට අදාළ කටයුතු ටික කරගන්න. එතකොට මේ විචුන් වහන්සේලා සඳහා රාත්‍රී නිින්දට වෙන් කරලා තියෙන්නේ රාත්‍රී 10ක් දෙකක් අතර කාල සීමාව. ඒ කියන්නේ අපි දැන් වෙලාවෙන් සැලකුවොත් පස්වරු 10ක් පෙරවරු දෙකක් අතර කාල සීමාව තමයි වෙන් කරලා තියෙන්නේ නිින්ද සඳහා. මෙතන ගත්තහම පැය 4ක කාල සීමාවක් තමයි වෙන් කරලා තියෙන්නේ. මේක පෙන්වලා දීලා තියෙන්නේ විවේකීව භාවනාව සඳහාම වෙන් වෙච්ච කෙලෙස් තැබීමේ වීර්යයෙන් යුක්ත භික්ෂුන් වහන්සේලා සඳහා. එතකොට උන්වහන්සේලාගේ කායිකව ලොකු වෙනසක් මහන්සියක් ගන්නෙත් නැති නිසා මේ කාලය ප්‍රමාණවත් ශාරීරික විවේක ගන්න. එතකොට මේ කාල සීමාව තමයි නිදා ගන්න වෙන් කරලා තියෙන්නේ. මේ නිදාගද්දිත් උන්වහන්සේලා සැතපෙනකොට සැතපෙන්න පෙන්නලා දීලා තියෙන්නේ සිංහසෙයියාවෙන්. ඔබ දැකලා තියෙනවා සැතපෙන බුද්ධ ප්‍රතිමා තියෙනවා. සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් දැකපුවාම ඔබට අදහසක් ඇති කරගන්න පුළුවන් මේ විදිහට තමයි දකුණු ඇලේ ඒ සැතපී සිටින ඉරියව්ව තමයි සිංහසෙයියාවෙන් සැතපෙනවා කියන්නේ. ඉතින් ඒ විදිහට බොහෝම සිහියෙන් අවධානයෙන් යුක්තව නැවත නැගිටිනවා කියන සංඥාව හිතේ තියාගෙන තමයි නිදියනවා. ඒ කියන්නේ බොහෝ දෙනෙක් නිදා ගන්නකොට නැවත නැගිටිනවා කියන සංඥාවක් නැහැ හිතේ. ඒ කියන්නේ දැන් කෙනෙක් නිදා ගන්න යනකොට හිතන්නට ඕන හඳුනා ගැනීමක් හැඳිනීමක් ඇති කර ගන්න ඕන, මොළයට පණිවිඩයක් දෙන්න ඕන, හිතට පණිවිඩයක් දෙන්න ඕන. මම නැවත උදේ 2ට නැගිටිනවා. නැත්තම් මම උදේ පාන්දර 4ට අවදි වෙනවා කියන පණිවිඩේ දෙන්න ඕන, හිතට පවන්න ඕන. පවලා තමයි හොඳ නැගිටිනවා කියන සිහිය ඇති කරගෙන තමයි එයා නිදා ගන්න ඕන. ආමිහිම නිදාගත්තොත් බොහෝ විට පිරිසිදු සිතින් නම් ඒක අදිෂ්ඨාන කරගත්ත හරියටම මේ වෙලාවට අවදි වෙන්න පුළුවන්කම තියෙනවා. මෙතෙන්දී निराකූල මනසක් තියෙන එක වැදගත් වෙනවා. निराකූල මනසක් තියෙන කෙනාට එලාම් කියන්නේ නැතුව නැත්නම් තව කෙනෙක්ට ඒ වෙලාවට කතා කරන්න කියන්නේ නැතුව හරියටම වෙලාවට අවදි වෙන්න පුළුවන්කම තියෙනවා. निराකූල මනසක් ඇති කරගන්න හොඳ සිහියක් තියෙන්න ඕන. හොඳ සිහියක් ඇති කරගන්නට නම් හොඳ සිහියක් ඇති කරගන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ පිළිබඳව අපි පසුව කතා කරමු. කෙසේ හෝ ඒවා කෙනෙකුගේ හොඳ සිහිය දියුණු වෙන්න එයාට එලාම් එකක් නැතුව ඊළඟට තව කෙනෙකුගේ උදව්වක් නැතුව හරියටම નિયમિત වේලාවට අවදි වෙන්න පුළුවන්. ඔබ දැනටමත් භාවනාව ප්‍රගුණ කරන කෙනෙක් නම් සිහිය දියුණු කර ගන්නට උත්සාහ කරන කෙනෙක් නම් ඔබේ සිහිය පරීක්ෂා කරලා බලන්න පුළුවන් පොදු තැනක් තමයි මේක. ඒ කියන්නේ එලාම් එකක් නැතුව නැගිටින්න පුළුවන්කම තියෙනවා. ඔබ අදිෂ්ඨාන කරගන්නවා රාත්‍රී 10ට නිදාගන්න උදාහරණයක් වශයෙන් කිව්වොත් රාත්‍රී 10ට නිදාගත්තී ඔබ අදිෂ්ඨාන කරගන්නවා මම උදේ පාන්දර 4ට හරියටම අවදි වෙනවා කියන. එහෙම අදිෂ්ඨාන කරගන්න කෙනා යම්කිසි හේතුවක් නිසා උදේ 5ට අවදි වෙනවා නම් එයා හිතනවා එයා තේරුම් ගන්න ඕන දැන් මගේ සිහිය දුර්වලයි කියලා. ඇයි ඒ 4ට නිදා ගන්නවා නැගිටිනවා කියලා නිදාගත්තේ නමුත් අවදි උනේ පාන්දර 5ට. එතකොට මෙතන ගැටලුවක් තියෙනවා. යම්කිසි කෙනෙක් ඒ විදිහට අදිෂ්ඨාන කරගෙන උදේ 6ට 6:00ට විතර අවදි වෙනවා නම් එයා හොඳටම තේරුම් ගන්න ඕන දැන් මගේ සිහිය හොඳටම දුර්වලයි කියලා. නමුත් කෙනෙක් අර විදිහට අදිෂ්ඨාන කරගෙන 4:20ට නැත්නම් 3:40ට අවදි වෙනවා නම් එයා තේරුම් ගන්න ඕන දැන් මගේ සිහිය ටිකක් හොඳයි. මම උත්සාහ කරපු වේලාව මම අදිෂ්ඨාන කරපු වේලාවට කිට්ටු වේලාවකදී අවදි වෙනවා කියලා. ඉතින් ක්‍රමක්‍රමයෙන් සිහිය දියුණු වෙන්න ඒ කෙනාට 4:10ට නැත්නම් 3:50ට අවදි වෙන්න පුළුවන්. තවත් සිහිය දියුණු වෙද්දී 4:05ට 3:55ට අවදි වෙන්න පුළුවන්. ඊළඟට ඔබේ සිහිය හොඳටම දියුණු මට්ටමක එළව සිටි සිහිය හොඳටම තියනවාද කියන එක ඔබටම පරීක්ෂා කරලා බලන්න පුළුවන්. හරියටම ඔබ 4ට නැගිටිනවා කියලා අදිෂ්ඨාන කරගෙන නිදාගත්තාම කොටකට ඔරලෝසුවේ කොටකට 4 ඒ වගේම දිග කට 12 හරියටම තියෙදි හරියටම 4 උදා ලබනකොටම ඔබට අවදි වෙනවා නම් කිසිදු කරදරයකින් තොරව හිතේ කිසිම කම්මැලිකමකින් තොරව හරියටම 4ටම අවදි වෙනවා නම් අර කියන වෙලාවට ඔබ නිගමනයකට එන්න
මගේ එළඹ සිටි සීය බොහොම හොඳ මට්ටමක තියෙනවා කියලා. සැලකිය යුතු හොඳ මට්ටමක තියෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පෙන්නලා දෙන්නේ මේ නැවත නැගිටිමි කියන සංඥාව සිහිය හිතේ තියාගෙන තමයි සතපෙන්න කියලා පෙන්නලා දීලා තියෙන්නේ. ඒකෙන්ද අපි උත්සාහ කරමු මේ කම්මැලිකම දුරු කරගන්න අපි ගන්න වැඩපිළිවෙල තුල අපි කෙතෙක් දුරට සාර්ථකද කියන එක මනලා බලන්න පුළුවන් හොඳම තැනක් තමයි මේක. උත්සාහ කරන්න අදිෂ්ඨාන කරන්න පිරිසිදු සිතින් නිදා ගන්න. හිත භාවනාවකට පත් කරගෙන හිත තැම්පත් කරගෙන නිදා ගන්න. ඒ නිදින වෙලාවට නැවත නැගිටින වෙලාව අදිෂ්ඨාන කරලා නිදා ගන්න. ඔබට ඒ ආසන්න සමීප වේලාවකදී අවදි වෙන්න පුළුවන් නම් ඔබේ සිහිය බොහොම දියුණුවයි. ඒ වගේම යම් මට්ටමකට දියුණුවයි. ඊළඟට ඔබට හරියටම ඒ වෙලාවට 5 නම් 4 නම් හරියට මේ කොට කට්ට 5 දිග කට්ට 12 තියෙන වෙලාව කොට හරියටම අවදි වෙන්න පුළුවන් නම් ඔබේ සිහිය බොහොම දියුණු මට්ටමක තියෙනවා කියලා ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අපිට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පෙන්නලා දීපු දිනචරියාවෙන් අපිට ගන්න තියෙන දේවල් අපි ඒ විදිහට ගන්න ඕනේ. ඊළඟට මේ විසුද්ධි මාර්ගයේදී පෙන්නලා දෙනවා මේ බුද්ධ ශාසනයේ දුතාංග නමින්. ඒ කියන්නේ මේ කෙලෙස් කම්පා කරන කුජලියෙකුගේ විසින් අනුගමනය කරන ප්‍රතිපත්ති 13ක් පිළිබඳව දුතාංග නමින් පෙන්නලා දීලා තියෙනවා. ඒ දුතාංගවල එකක් තමයි මේ නේ සජ්ජිකාංගය කියන්නේ. නේ සජ්ජිකාංගය. ඒ කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතයේ ඉරියව් හතරක් තියෙනවා. ඉරියව් හතර තමයි ඇවිදීම, එක්ක ඇවිදිනවා, නැත්නම් හිටගෙන ඉන්නවා, නැත්නම් වැතිරිලා ඉන්නවා, නැත්නම් ඉඳගෙන ඉන්නවා. ඉතින් මේ කියන ඉරියව් හතරෙන් මේ නේසජිකාංග දුතාංගයේ සමාදන් වෙච්ච කෙනා අනුගමනය කරන්නේ ඉරියව් තුනක් විතරයි. එක ඉරියව්වක් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන ඉරියව්ව තමයි වැතිරීම. ඒ කියන්නේ නිදා ගන්න එක. පිට දිග ඇරලා බිම හරි ඇඳක හරි ලෑල්ලක හරි පිට දිග ඇරලා වැතිරෙන ඉරියව්ව එයා ප්‍රතික්ෂේප කරනවා. ඒක එයා එහෙම කරන්නේ නැහැ. නිදාගන්නේ නැහැ. නිදාගන්න නැතුව අනිත් ඉරියව් තුනෙන් විතරයි ඉන්නේ. ඒ ඉරියව් තුන තමයි ඉඳ ගන්න එක, හිට ගන්න එක, ඇවිදීම. කියන ඔය ඉරියව් තුනෙන් විතරයි ඒක ඉන්නේ. ඉතින් මේ නේසජිකාංගය කියන දුතාංගය කාටවත් අනිවාර්ය කරලා නැහැ. මේ කිසිම දුතාංගයක් අනිවාර්ය කරලා නැහැ. කැමති කෙනෙකුට කැමති කාලයක් තමන්ම හරි සමාදන් වෙලා ආරක්ෂා කරන්න පුළුවන් කැමති වෙලාවක ඒක අතාරින්න පුළුවන් විදිහට තමයි මේ දුතාංග කියන ප්‍රතිපත්ති මාලාව තියෙන්නේ. ඉතින් මේ දුතාංග තමු කැමැත්තෙන් ආරක්ෂා කරන තරමට තමන්ගේ ජීවිතේ දියුණුවක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. තමු වැඩි කාල සීමාවක් ඒක අනුගමනය කරා නම් ඒ කාල සීමාව තුළ තමන්ට දියුණුවක් කරා යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අටුවාවේ දැක්කේනවා මේ නේසජ්ජිකාංග දුතාංගයට සම්බන්ධව මේ වැතිරීමේ ඉරියව්ව ප්‍රතික්ෂේප කළා සිටිය අපේ බුද්ධ ශාසනයේ වැඩ හිටපු වීර්යවන්ත තෙරුන් වහන්සේලා රහතන් වහන්සේලාගේ පිළිබඳ පුවත් කීපයක්. එතන සඳහන් වෙනවා සාරිපුත්ත තෙරුන් වහන්සේ අවුරුදු 30ක් සම්පූර්ණ අවුරුදු 30ක් මේ නිදාගන්නේ නැතුව වැතිරෙන්නේ නැතුව හිටියා කියලා. ඒතර මොන තරම් වීර්යයක් තියෙනවද අවුරුදු 30ක් ඒ තරම් තදබල වීර්යයකින් වැඩ කටයුතු කරා. ඊළඟ මහා මුග්ගල්ලාන තෙරුන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවෝ ළඟට අපිට ඊළඟට හම්බෙන්නේ මහා මුග්ගල්ලාන හාමුදුරුවෝ. මහා මුග්ගල්ලාන හාමුදුරුවෝ අවුරුදු 30ක් අර විදිහට වැතිරීමේ ඉරියව්ව ප්‍රතික්ෂේප කළා ඉදිරි ඉරියව් තුනෙන් හිටියා. ඊළඟට අනුරුද්ධ තෙරුන් වහන්සේ උන්වහන්සේ අවුරුදු 50ක් අර විදිහට වැතිරීමේ ඉරියව්ව ප්‍රතික්ෂේප කරලා හිටියා. ඊළඟ බග්ගිය තෙරුන් වහන්සේ අවුරුදු 30ක් ඒ විදිහට හිටියා. ඊළඟට සෝන තෙරුන් වහන්සේ අවුරුදු 18ක් ඒ විදිහට හිටියා. රට්ටපාල හාමුදුරුවෝ අවුරුදු 12ක් ඒ විදිහට හිටියා. ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 15ක් ඒ විදිහට ඒ දුතාංගයෙන් මේ ප්‍රතිපත්තියෙන් හිටියා. ඊළඟ බක්කුල හාමුදුරුවෝ නිරෝගී තෙරුන් අතර අග්‍රස්ථානය ලැබුව බක්කුල හාමුදුරුවෝ අවුරුදු 80ක් අවුරුදු 80ක කාල සීමාවක් ඒ විදිහට නිදන ඉරියව්ව ප්‍රතික්ෂේප කරලා හිටියා. ඒ කියන්නේ නිදා ගන්න ඉරියව්ව පාවිච්චි කළේ නැහැ. ඊළඟට නාලක තෙරුන් වහන්සේ ජීවිතාන්තය දක්වා මේ විදිහට නිදා ගන්න ඉරියව්ව ප්‍රතික්ෂේප කරලා ඒ කියන්නේ අනිත් ඉරියව් තුනෙන් විතරක් හිටියා. ඉතින් මේ විදිහට අපිට සලකලා බලද්දී පැහැදිලි වෙනවා මොකද්ද මේ බුද්ධ ශාසනය තුල අර වගේ ඉහළ දියුණුවක් ලබපු තෙරුන් වහන්සේලා ඒ ඉහළ දියුණුව කරා ගමන් කළේ නිකන් නෙවෙයි. ඊළඟට ඉහළ දියුණුව කරා ඒ කියන්නේ අරහත්ත්වයට හෝ උන්වහන්සේලා බලාපොරොත්තු වෙච්ච තත්වයට පත් වුණායින් පස්සේ උන්වහන්සේලාගේ මේ වීරිය අනෙක් අයට ආදර්ශයක් වීම සඳහා ඒ වගේම අනෙක් අයගේ යහපත සඳහා හෝ
මේ වගේ විවිධ හේතු මත උන්වහන්සේලා මේ වගේ ඉතාම වීර්යවන්තව කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ වගේ අවුරුදු ගණනාවක් සාමාන්‍ය කෙනෙකුට වීර්යය මදි කෙනෙකුට මේ වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියන එක ඇත්තටම සාමාන්‍ය මිනිසෙකුට ටිකක් අමාරු කටයුත්තක් වෙන්න පුළුවන්. අසනීප තත්ත්වයකටපත් වෙන්නත් පුළුවන් සමහර විට. නමුත් අපි මෙතෙන්දී ගන්න තියෙන දේ තමයි අපි ඒ වගේ උත්සාහයක් වීර්යයක් ඇති කර ගන්නවා. අපිට සමහරට ඒ තත්ත්වයටපත් වීම කෙසේ වෙතත් අපි අපේ ජීවිතයේ දියුණුව කරාපත් වෙන්න නම් හොඳ වීර්යයක් ඇති කර ගන්නවා කියන එක මේ කතා අහලා කියවලා දැනගෙන ඒ වීර්යය ඇති කර ගන්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟට බුදුහාමුදුරුවෝ මේ වීර්ය දියුණු කර ගැනීම සම්බන්ධයෙන් දේශනා කරපු වැදගත් සූත්‍රයක් තියෙනවා අපිට හම්බ වෙනවා සායුත්ත නිකායේ කලිංග රූපදාන කියන සූත්‍රයක්. මේ කලිංග රූපදාන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ඒ කාලේ ඉන්දියාවේ හිටිය ලිච්ඡවීන් කියන පිරිසක්. මේ ලිච්ඡවී රජදරුවන්ව මේ ලිච්ඡවී රාජ්‍ය යටපත් කරගන්න ඒ කාලේ ඉන්දියාවේ හිටපු මහරජ පාලකයෙක් තමයි අජාතසත්තු රජතුමා. මේ අජාතසත්තු රජතුමා අපි බොහෝ දිනෙක හඳුනා ගන්න අජාසත්ත කියලා කියන්නේ. නමුත් එතුමාගේ නියම නම තමයි අජාතසත්තු. මේ කියන අජාතසත්තු රජතුමා ගොඩක් වාරයක් උත්සාහ කරා ලිච්ඡවී රජදරුවන්ව යටත් කරගන්න. ඒ රාජ්‍යය යටපත් කරගෙන තමන්ගේ රාජ්‍යයට ඈදා ගන්න. නමුත් උත්සාහ කරත් ඒ උත්සාහය අසාර්ථක වුණා. මොකද ඒකට හේතුව මේ ලිච්ඡවීන් හොඳට ඉගෙනගත්තු දක්ෂ වීර්යවන්ත පිරිසක්. ඒක හින්දා මේ අයව යටපත් කරගන්නවා කියන එක අමාරු දෙයක්. බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා මේ ලිච්ඡවීන්ගේ මේ දක්ෂතාවයට හේතුව. මොකද්ද? ලිච්ඡවී දරුවෝ අධ්‍යාපනය ලබන ලිච්ඡවී දරුවන් නිදා ගැනීමට පාවිච්චි කරන්නේ කිහිරි දණ්ඩක්, කිහිරි කොට කෑල්ල ඉසට තියා ගන්නවා. කොට්ටේ වශයෙන් තියාගන්න කිහිරි දණ්ඩක්. ඒක කුළුම් කොට්ටයක් නෙමෙයි, රෙදි කොට්ටයක් නෙමෙයි තියාගන්න. කිහිරි දණ්ඩක් තමයි කොට්ටේට තියාගන්න. ඊළඟට කකුල් දෙකටත් කිහිරි දණ්ඩක් තියාගන්නවා. හිසට සහ කකුල් දෙකට කිහිරි දණ්ඩක් තියාගෙන තමයි නිදාගන්නේ. නිදිලා නැගිටලා කැඳ බොනවා. ශිල්පශාලාවට යන්නට කලින් කැඳ බොනවා. කැඳ දීලා තමයි ශිල්පශාලාවට යන්නේ. අද සමහරු මේ උදේම කැඳ බොනවා කියන එක කම්මැලිකම ඇති වෙන දෙයක්. ඒ වගේම සුදුසු දෙයක් විදියට සමහර මිනිස්සු හිතනවා. නමුත් කැඳ බොනවා කියන එක උදේම ඉතාම හොඳ දෙයක්. දවසට ප්‍රාණයක් ඇති කරන දෙයක්. ඉතින් මේ ප්‍රාණවත් කරන දෙයක්. ඉතින් මේ ලිච්ඡවී රජදරුවන් උදේම කැඳ දීලා ශිල්පශාලාවට යනවා. ශිල්පශාලාවට ගිහිල්ලා ශිල්ප හදාරලා ඊළඟට උදේ ආහාරය අරගෙන අගේ තියෙන මහන්සියට හේතු යන්නත් එක්ක උදේම නැගිටපු ඉඳන් නිසා වෙන්න ඇති. නැවතත් අර කිහිරි කොටයක් කිහිරි දණ්ඩක් ඉසට තබාගෙන කකුලට කිහිරි දණ්ඩක් තබාගෙන ටික වේලාවක් නිදාගෙන ඉඳලා නැවත නැගිටලා දවසම ශිල්ප හදාරනවා. ශිල්ප හදාරලා හවස ගෙදරට යනකනු නිවසට යනකනු හදාරපු ඉගෙනගත්තු ශිල්පේ කියෝ යනවා. එහෙම කියෝ ගිහිල්ලා රාත්‍රියේ නිින්ද යනකම් ඒවා කියෝ ඉඳලා රාත්‍රියේ නිදා ගන්න තර විදිහට. මේ කාල සීමාව තුලදී ලිච්ඡවී මොනතරම් දක්ෂයෝ වුණාද කියනවනම් ඒ අය අක්කණවේදී වාලවේදී මට්ටමට තරම් හොඳ දක්ෂ පිරිසක් බවට පත් වුණා කියලා. මොකද්ද මේ අක්කණවේදී කියන්නේ? අක්කණවේදී කියන්නේ අඳුරේ ඉඳගෙන යම් කිසි ඉලක්කයකට විඳින්න පුළුවන්කම. අපි ඒක පැහැදිලි වෙන්න සරලව එක කතා කළොත් යම් කිසි කෙනෙක් අඳුරේ යම් කිසි ස්ථානයකට එක් කරගෙන යනවා. එක් කරගෙන ගියාම එයා දන්නේ මෙතන වටේට මොනවද තියෙන්නේ කියලා. අඳුරේ එක් කරගෙන ගියේ. එයාට විස්තරයක් කියනවා අර පැත්තේ ඔබට මේ ඉස්සරහින් තියෙන දිශාවේ තියෙනවා අඹ ගහක් හරි මොකක් හරි ගහක් අපි කියව අඹ ගහක් කියලා. අඹ ගහක් තියෙනවා. ඒ අඹ ගහේ පහළට නැමී චත්තක් තියෙනවා. ඒ අත්තේ අඹ ගෙඩියක් එල්ලෙන්නට තියෙනවා. ඔබට මේ දුන්නයි ඊතලේ දෙනවා. මේ දුන්නයි ඊතලේ තියාගෙන ඉඳලා ඔබ විදුලි එළියක් වැටෙති. රාත්‍රී විදුලි එළිය වැටෙනවානේ. රාත්‍රී විදුලි එළියක් වැටුනොත් ආන්ගේ රාත්‍රී විදුලි එළිය වැටෙන වේලාවට අර අඹ ගහ ඒ වගේම අඹ ගහේ අත්ත අඹ ගහේ එල්ලලා තියෙන ගෙඩිය දිහා බලාගෙන ඔබ විඳින්න ඕනේ අඹ ගහට නෙවෙයි අත්තට නෙවෙයි ගෙඩියට නෙවෙයි නැටට. අඹ ගෙඩියේ නැටට අර එල්ලෙන්න දෙන අඹ ගහේ අඹ ගෙඩියේ නැටට විඳින්න ඕන කියලා එයාට ඉලක්කයක් දෙනවා. එතකොට එයා හදිසියේ වදින විදුලි එළියෙන් බලා ගන්නවා අර එල්ලෙන්න තියෙන අඹ ගෙඩිය. එතකොට විඳින්න ඕන ඒ අඹ ගෙඩියේ නැටට. ගෙඩියටවත් ගැසටවත් නෙවෙයි. එතකොට ඒ තරම් හැකියාවක් දක්ෂතාවයක් අක්කන වේදී කියන මට්ටමට පත් වෙන්න පුළුවන්කම ලැබුණා
මේ ලිච්ඡවීන්ට මේ තරම් වීර්යවන්තව කටයුතු කිරීම නිසා. ඊළඟ තියෙනවා වාදවේදී. වාදවේදී කියලා කියන්නේ අස්ස රෝම කූපය. අස්ස රෝමයේ නොයෙක් කොටස් වලට පලනවා. හීනි තීරු වලට ඉරනවා. ඉරලා ඒ ඉරපු අස්ස රෝමයේ මොකක් හරි එකක් ඈත එල්ලලා තියලා ඒ අස්ස රෝමය පලාගෙන යන්න විදීමේ දුන්න ඊතලය අරගෙන අර අස්ස රෝමේ අරහට අස්ස රෝමේ පසාරු කරගෙන යන්නට විදීමේ හැකියාව තියෙනවා. මොන තරම් සියුම් හැකියාවක් තියෙන්න ඕනද අර අස්ස රෝමයක් විදගෙන අස්ස රෝමයක් කැපෙන්නට විදින්නට තරම්. ඉතින් මේ වගේ අපූර්ව හැකියාවක් ඇති දක්ෂ පිරිසක් දියුණා මේ කියන වීර්යවන්ත වැඩපිළිවෙල හින්දා. එතකොට මේ වගේ දියුණුවක් අපිට ලබන්න නම් අපි තුල වීර්යය තියෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ඊළඟට පෙන්නලා දෙනවා. මේක උදාහරණයකට අරගෙන දැන් භික්ෂුන් වහන්සේලා කියන්නේ බුද්ධ කාලයේ භික්ෂුන් වහන්සේලා පුළුන් සමාවන්න මේ කිහිරි කොටයක් ඉස්සට තබාගෙන සැතපුණා. ඒ කාලයේදී ඒ භික්ෂූන් මාරයාට හසුුනේ නැහැ කියලා පෙන්නලා දෙනවා. නමුත් අනාගතයේ භික්ෂූන් වහන්සේලා පුළුන් කොට්ටේට මාරු වෙනවා. පුළුන් කොට්ටේට මාරු වෙච්චාම මාරයාට හසු වෙනවා කියලා. ඒ වගේම උන්වහන්සේ පෙන්නලා දෙනවා. ඒ කතාව ඇතුලෙන් අපිට ගන්න පුළුවන් මොකක්ද? අනාගතයේ අර දැන් ඒ කාලේ ලිච්ඡවී රජ දරුවන් අර හිසට කිහිරි කොටයක් පයට කිහිරි කොටයක් තියාගෙන නිදාගත්ත කාලේ තමයි අජාතසත්තු රජුන්ට හසු නොවෙන්න අර තරම් අක්කන වේදී වාල වේදී මට්ටමට දක්ෂ වෙන්නේ. නමුත් අනාගතයේ ලිච්ඡවී රජ දරුවන් පුළුන් කොට්ටේට මාරු වෙනවා. ඒ කියන්නේ පුළුන් කොටේ තියාගෙන නිදා ගන්න පුරුදු වෙනවා. ඒ කාලයට අජාතසත්තු රජුන්ගේ ග්‍රහණයට හසු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා වගේම කාලයාගේ ඇවෑමෙන් ලිච්ඡවීන් කම්මැලි වුණා. කම්මැලි පිරිසක් බවට පත් වෙලා පුළුන් කොට්ටේට මාරු වුණා. පුළුන් කොට්ටේට මාරු වුණායින් පස්සේ බොහෝ වේලා නිදා ගන්න පුරුදු වුණා. ඊළඟට එයා කම්මැලි අයට බවට පත්ලා බොහෝලා නිදාගත්තා. ශිල්ප ශාස්ත්‍ර හරියට ඉගෙන ගැනීමක් සිද්ධ වුණේ නැහැ. ඊට පස්සේ ලිච්ඡවී රජ දරුවන් අජාතසත්තු රජුගේ ග්‍රහණයට හසු වුණා. පරාජයටපත් වුණා. ඉතින් මේවයි අපි මේකෙන් අපිට ගන්න තියෙන දේ තමයි බොහෝ සමහර දැන් නින්දට ප්‍රිය වෙන්නේ කම්මැලිකමට ප්‍රිය වෙන්නේ දැනට ඒ ඉන්න ඉරියව්වට ඇබ්බැහි වෙලා තියෙනවා. සමහරට නිදා ගන්න ඉරියව්වට ඇබ්බැහි වෙලා තියෙනවා. නැත්නම් ඒ නිදා ගන්න තම පාවිච්චි කරන ඇඳ බොහෝම සුව පහසු තැනක්. නැත්නම් ඒ තමන් නිදා ගන්න පාවිච්චි කරන කොට්ටේ බොහෝම සුව පහසුයි. ඇඟට මහන්සියක් වෙහසක් හිතට වෙහසක් මහන්සියක් දැනෙනකොට කෙලින් මතෙන්ට යන්න උත්සාහ කරන්නේ. නැත්නම් එහෙම ඔය සම්මාසයක් ආවත් නැත්නම් අර සුව පහසු ඇඳේ ඒ වගේම කොට්ටේ ඒ සුව පහසු හිතෙන් බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්කම නොදැනුවත්වම පැය ගණනාවකට කම්මැලිකමටපත් වෙනවා, නිින්දටපත් වෙනවා. ඉතින් මේකට යොමු වෙනවා. ඉතින් මේ හා සම්බන්ධව අපිට කතා කරන්න පුළුවන් පචලායන කියලා සූත්‍රයක් තියෙනවා. මහා මොග්ගල්ලාන හාමුදුරුවෝ රහත් වෙන්න කලින් භාවනා කරමින් හිටියා සුසුමාරගිරි කියන ප්‍රදේශයේ. ඒ කාල සීමාවේදී උන්වහන්සේ කම්මැලිකමින් හිටියා. ඒ කම්මැලිකමින් අරසගමින් හිටපු මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේට බුදුන් වහන්සේ කම්මැලිකම දුරු කරගන්නට උපදෙස් 7ක් වෙන්නලා දුන්නා. ඉතින් මේ 7 තමයි පචලායන සූත්‍රයේදී ඉන්නේ. ඒකේ දීලා තියෙන මේ පළවෙනි උදාහරණ පෙන්නලා දෙන පළවෙනි උපදේශය අපි අර කලින් කිව්ව උපදේශය අපි කලින් කිව්ව කාරණාවට සම්බන්ධයි. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා කම්මැලිකම අලසකම කියන එක ඇති වෙන්නේ යම්කිසි මොකක් හරි දැන් ඇති වෙන ඉරියව්වක් තියෙනවා. අපි කියමු මොකක් හරි මෙනෙහි කිරීමක් තියෙනවා කියලා. කියන්නේ තමන් මොකක් හරි දෙයක් හිතේ ඉන්නකොට නැත්නම් මොකක් හරි දෙයක් ගැන කල්පනා කරනකොට මෙනෙහි කරනකොට කම්මැලිකම හිතට එනවා. ආන්ගේ කම්මැලිකම හිතට එනකොට දැන් එයාට ඕමනාව තියෙනවා දැන් මට මේ කම්මැලිකම අයින් කරගන්න ඕනේ. මට පාඩම් කරන්න ඕනේ. මට මේ වැඩේ කරන්න ඕනේ කියන අදහස එනවා. අදහස ආපුවාම එයා ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි ඉච්චර වෙලා කල්පනා කර හිටපු දේ. නැත්නම් තමන්ට අර දැනෙච්ච දේ අතාරින්න ඕනේ පුතේ. තමන් මොකක් හරි දෙයක් කල්පනා කර හිටියා නම් තමන්ට මොකක් හරි දෙයක් දැනුණා නම් ඒ කම්මැලිකම ඇති වෙනවත් එක්කම හෝ ඇති වෙන්න කලින් ඒ දේ හිතෙන් අතහැරලා දාන්න ඕනේ. ඒ දේ හිතෙන් අතහැරලා දානකොටම කම්මැලිකම අලසකම අයින් වෙලා යනවා හිතේ. අපි කියමු කෙනෙක් පාඩම් කර ඉන්නකොට එකපාරට මතක් වෙනවා තමන් බලපු චිත්‍රපටියක්. ඒ බලපු චිත්‍රපටියේ දසුන් පෙළක් හිතට එනකොට ඒක ගැන හිතා ඉන්නකොට කම්මැලිකම ඇති වෙනවා. දැන් පාඩම් කළා ඇති දැන් මේ වැඩේ කරන්න බැහැ. ඊට පස්සේ ආ උත්සාහ කරනවා කම්මැලිකම අයින් කරගන්න. මට මේක පාඩම් කරන්න ඕන කියන ඕමනාවක් තියෙනවා. නමුත් කම්මැලිකමම ආයෙ එනවා. ඊට පස්සේ ආ පොත පැත්තකින් තියලා එයා වෙන වැඩකට යනවා. මේ වෙලාවට හිතන්න ඕන
මට කම්මැලිකම ආවේ මේ චිත්‍රපටියක් ගැන අදහසක් විතර ආපු හින්දා. මේ හඳුනා ගැනීමක් ආපු හින්දා. මම ඒකින්ද මේ සිතුවිල්ල හිතෙන් අතහැරලා දානවා. මේක ගැන මම ආයෙ හිතන්නේ නැහැ කියලා ඒ සිතුවිල්ල බැහැර කරලා වෙන එකක් හිතනවා. හිතන්න ගත්තාම බොහෝ දුරට අර අලසකම කම්මැලිකම නැති වෙලා යනවා. මේක ඒකට පළවෙනි පියවර. ඊළඟට දෙවෙනි පියවර තමයි දැන් එහෙම කරලා අර විදිහට තමයි කම්මැලිකම හිතට එන්නට හේතු වෙච්ච සිතුවිලි ටික හඳුනා ගැනීම ඉවත් කරලා හිතේ කම්මැලිකම අලසකම තියෙනවා නම් ඊළඟට කරන්න ඕන දේ තමයි දැන් කවුරු මෙච්චර කාලයක් පාඩම් කරපු දේවල් ඉගෙනගත්තු දෙයක් තියෙනවා කියන්නේ. ඒ දේ හිතෙන් මෙනෙහි කරන්න ඕන. කලින් පාඩම් කරපු දෙයක් නැත්නම් ඉගෙනගත්තු දෙයක් හිතෙන් මෙනෙහි කරන්න ඕන හොඳට. කල්පනා කරන්න ඕන. කරුණු වශයෙන් විස්තර වශයෙන් හිතෙන් මෙනෙහි කරන්න. එහෙම හිතන්න ගත්තාම අර අලස අරමුණු කම්මැලි අරමුණු දුර වෙලා ගිහිල්ලා ඕන් හිත ප්‍රබෝධයක් ඇති වෙලා කම්මැලිකම නැති වෙලා. ඒක දෙවෙනි පියවර. තමන් පාඩම් කර හිටියන ඉද්දි කම්මැලිකම ආවන මොකක් හරි දැන් පාඩම් කර ඉද්දි ඒ පාඩම නවත්තලා වෙන කලින් මතකයේ තියෙන පටපාඩමේ තියෙන පාඩම ඉගෙන ගත්ත දේ හොඳට විස්තර වශයෙන් මේක මෙහෙම නම් කොහොමද වෙන්නේ මේක මෙහෙම නම් කොහොමද වෙන්නේ කියලා එකට එකක් ගලපලා හිතෙන් මෙනෙහි කරලා බලන්න. එතකොට ඒ කම්මැලිකම නැති වෙලා යනවා. අලසකම නැති වෙලා යනවා. ඒක දෙවෙනි පියවර. එහෙනම් තුන්වෙනි පියවර තමයි අචලායන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. අර විදිහට කරලා කම්මැලිකම යන්නේ නැත්නම් අර තමයි ඉගෙනගත්තු පාඩම් තියෙන දේ විස්තර වශයෙන් ගලපලා හොඳට විස්තර වශයෙන් කටපාඩමේ තියෙන දේ කියන්න ඕන. කටින් කියන්න ඕන. සජ්ජායනා කරන්න ඕන. හඩ නගලා කියන්න ඕන. කටින් කියන්න. දැන් කලින් හිතෙන්නේ හිතුවේ දැන් කටින් කියන්න ඕන. එහෙම කටින් කියනකොට පාඩම හිතේ තියෙන පාඩම කටින් කියා ඉන්නකොට එයාගේ කම්මැලිකම නැති වෙලා යනවා. අලසකම නැති වෙලා යනවා. ඔය එතකොට ඊළඟ පියවර. ඊළඟට හතරවෙනි පියවර. හතරවෙනි පියවර තමයි එහෙම කරලා කම්මැලිකම යන්නේ නැත්තම් මේ කන් දෙක කන් දෙකේ සිදුරු ඊට පස්සේ මේ අත් අකුල් ගාත්‍රා මේවා හොඳට පිරිමදින්න ඕන. අත් මේවා කන් එහෙම හොඳට පිරිමදින්න ඕන. පොඩි කරන්න ඕන. පොඩි කරද්දී කම්මැලිකම අලසකම නැති වෙලා යනවා. කම්මැලිකමක් එනකොට දැන් මොකද්ද කරන්න ඕන පළවෙනි පියවර? අර විදිහට තමන් හිතා හිටපු දේ තමන්ට දැනෙච්ච දේ අයින් කරනවා. ඒකෙනුත් නැති වෙන්නේ නැත්නම් පාඩම් කටපාඩමේ තියෙන දේක් හිතේ මෙනෙහි කරනවා විස්තර වශයෙන්. ඒකත් වෙන්නේ නැත්නම් ඊළඟට කටින් කියවනවා. ඒකෙනුත් කම්මැලිකම යන්නේ නැත්නම් හතරවෙනියට කරන් තියෙන අර විදිහට කන් දෙකන් සිදුරු අත් කකුල් ගාත්‍රා හොඳට අතගාලා මේ පිරිමදින්න ඕන. පොඩි කරන්න ඕන. එතකොට අර තියෙන කම්මැලිකම මේ නැගිටලා නැති වෙලා යනවා. ඊළඟ පස්වෙනි පියවර තමයි අර විදිහට කරලා කම්මැලිකම නැති වෙන්නේ නැත්තම් එයා කරන්න ඕන ඉන්න තැනින් නැගිටින්න ඕන. පුදුෙන් හරි නැගිටින්න තැනින් නැගිටලා වතුරේ අත තෙමාගෙන මේ ඇස් දෙක පිහින්න ඕන. වතුරෙන් ඇස් දෙක පිහලා දිශාවන් බලන්න. ඒ කියන්නේ හාත්පස වටේට බලන්න. ඇස් දෙකෙන් වතුර පිහගෙන වතුරෙන් ඇස් දෙක පිහගෙන හාත්පස දිශාවන් බලනවා. බලද්දී එයාගේ කම්මැලිකම නැති වෙලා යනවා. ඉතින් එහෙමත් කම්මැලිකම නැති වෙන්නේ නැත්තම් හයවෙනි පියවර පෙන්නලා දෙනවා. දිවා සංඥාව අදිෂ්ඨාන කර ගන්න ඕනේ. ආලෝක සංඥාව ඇති කර ගන්න ඕනේ. මොකද්ද මේ දිවා සංඥාව ආලෝක සංඥාව කියලා කියන්නේ? මේක නොබට වැඩි විස්තරයක් දැනගන්න අවශ්‍ය නම් රේරුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේගේ ගුරුමේ පුහුණු කරන පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමය කියන පොතක් තියෙනවා. ඒකේ මේ පිළිබඳව යම්කිසි විස්තරයක් තියෙනවා. 98 99 පිටු වල වගේ. ඉතින් ඒ කීපේ කියවුවාම ඔබට යම් අදහසක් ඇති කරගන්න පුළුවන්. මොකද්ද මේ ආලෝක සංඥාව කියන්නේ? මොකද්ද මේ දිවා සංඥාව අදිෂ්ඨාන කරගන්නවා කියලා කියන්නේ? අපි සරලව ගත්තොත් දිවා සංඥාව අදිෂ්ඨාන කරගන්නවා කියලා කියන්නේ දැන් අපි S2 වහගත්තාම භාවනාවට S2 වහගත්තාම දවාලයේ පිළිබඳව යම් කිසි අදහසක් අපි වද්දාහනේ දවල් 12ට විතර හොඳට එළිය තියෙන තැනක S2 පියා ගන්නවා. පියාගත්තාම දවාලේ අපිට මේ දැනෙන ස්වරූපයක් තියෙනවා. S2 වහගත්තාම පේන ගතියක් තියෙනවා. ආන්ගේ ගතිය අඳුරු වෙලාවදී මතු කර ගන්න. ඊට දවල්ට Tamanට දැනෙනවානේ හැඟීමක් සංඥාවක්. මේ දවල් කාලේ දැන් මේ ආලෝකවත් වෙලා තියෙන්නේ කියලා S2 වහගත්තාම S2 අරගෙන ඉන්නකොට ඒවා යම් කිසි හැඟීමක් දැනීමක් ඇති වෙනවා. ආන්ගේ හැඟීම දැනීම රාත්‍රියේදී නැත්නම් අන්ධකාරයේ ඉන්න අවස්ථාවකදී ඇති කර ගන්නවා. නැත්නම් රැට විදුලි ආලෝකයෙන් ඉන්නවනම් ඒ වෙලාවට ඇති කර ගන්නවා අර දවල් පුරුදු කරගත්තු දිවා සංඥාව කියන දේ ඇති කර ගන්නවා. ඊට පස්සේ ආලෝක සංඥාව. ආලෝක සංඥාව කියලා කියන්නේ
දැන් යම්කිසි බල්බ් එකක් හරි නැත්නම් පහනක් පත්තු කරලා හරි ලාම්පුවක් පත්තු කරලා හරි ආලෝකය දිහා බලාගෙන ඉන්නවා ඒකේ. භාවනාවට සූදානම් වෙලා පහනක් පත්තු කරලා ඒකේ ආලෝකය දිහා බලාගෙන ඉන්නවා. මේ ආලෝකයේ පිළිබඳ සංඥාව හඳුනා ගැනීම හිතට ඇති කරගන්න. ඊළඟට ඒ ඇති කරගත්තු දේ එයා දිගටම තියාගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ඒ පහන තිබ්බත් නැතත් Taman තුල ඒ සංඥාව හඳුනා ගැනීම හිතේ මනසේ තියෙනවා. එහෙම තියෙනකොට කම්මැලිකම නැති වෙලා යනවා. මොකද රේරුකාණේ හඳුරෝ මම අර කලින් කිව්ව පොතේදී පැහැදිලි කරනවා මේ මිනිස්සුන්ට මේ කම්මැලිකම එන්නේ අන්ධකාරයක් එක්ක. ඒ කළුවර වැටේදී තමයි මේ කම්මැලිකම එන්නේ. හිතට කළුවරක් කම්මැලිකමක් එනවා. කොට කම්මැලිකම එනවා. එතකොට මේ වගේ වෙලාවලදී ආලසකම දුරු කරගන්න හොඳම දේ තමයි මිනිස්සු ප්‍රබෝධයටපත් කරන දේ තමයි ආලෝකය. දවල් කාලේ දිවා සංඥා. ඒක ඇති කරගත්තාම මේ කෙනාට මේ කම්මැලිකම දුරු කරගන්න පුළුවන්. මේක විශේෂයෙන්ම අපේ බුදුදහම විස්තර කරන කසින භාවනා ක්‍රම තියෙනවා. මේ කසින භාවනා ක්‍රම පුරුදු කරන කෙනාට මේක විශේෂයෙන් ප්‍රගුණ කරගන්න පුළුවන්කම පහසුවක් තියෙනවා. ඒ පිළිබඳව වෙනම දීර්ඝව සාකච්ඡා කළ යුතු නිසා මෙතෙන්දී ඒ පිළිබඳව විස්තර වැඩිදුර සාකච්ඡා කරන්නේ නැහැ. ඒ පිළිබඳව අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් විමසන්න. ඊළඟට දැන් අර විදිහට ආලෝක සංඥාව, දිවා සංඥාව අදිෂ්ඨාන කරගෙන ඇති කරගන්න උත්සාහ කරද්දී ආලසකම කම්මැලිකම දුරු වෙන්නේ නැත්තම් එයා ඊළඟට කරන්න ඕන දේ 7 වෙනි පියවර, අන්තිම පියවර තමයි නැගිටලා සක්මන් කරන්න ඕන. ඒ කියන්නේ සක්මන් කරන්න සක්මන් මළුවක්ම අවශ්‍ය නැහැ. එහාට මෙහාට හිමින් සිහියෙන් ඇවිදින්න ඕනේ. පය ඉස වෙන හැටි, පය ගෙනියන හැටි, පය පොළොවට තද වෙන හැටි, තද වෙලා යටිපතුලට නොයේ ආකාරයේ වැලි ගැට ඒ කියන්නේ කකුල තියද්දී කකුල යටට වැලි ගැට ඇනෙන හැටි, ඊට නැවත කකුල උස්සද්දී වැලි ගැට බුරුල් වෙලා වේදනාව අඩු වෙන හැටි, ගෙනියන හැටි, නැවත කකුල පාත් කරලා පොළොවට තද වෙන හැටි මේ ටික දිහා බලාගෙන සක්මන් කරනවා. ඒ විදිහට සක්මන් කරද්දී ඒ කෙනාගේ කම්මැලිකම නැති වෙලා යනවා. ඊළඟ බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ විදිහට කරලත් අලසකම කම්මැලිකම දුරු වෙන්නේ නැත්තම් එතන ඒ පුජ්‍යලයාට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ නැවත නැගිටිනවා කියන සංඥාව ඇති කරගෙන අම්මා මාර කලින් කිව්වේ අර මේ නිදාගද්දී නැවත නැගිටිනවා කියන සිහියෙන් නිදා ගන්නවා කියලා ආගේ සිහිය ඇති කරගෙන මම මේ වෙලාවට තව පැයකින් නැත්නම් පැය දෙකකින් නිදා ගන්නවා කියන නිදින වෙලාව අදිස්ථාන කරලා සිංහ සෙයියාවෙන් දකුණු වැලේ නිදා ගන්නවා. එතකොට මෙතෙන්දි බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන්නට ඇත්තේ මේ කියන පියවර 7 ඔස්සේ ඇවිල්ලා ඒ පුජ්‍යලගේ කම්මැලිකම අලසකම දුරු වෙන්නේ නැත්තම් එතන ඒ පුජ්‍යලගේ සමාහයට ශාරීරික අපහසුතාවයක් තියෙන්නට පුළුවන්. නැත්නම් මානසික වෙහෙසක් තියෙන්නට පුළුවන්. මේ වෙහෙස දුරු කරගන්නට විවේක ගන්න අවස්ථාවක් හැටියට තමයි නිදා ගන්න එක පෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් මේ කියන පචරායන සූත්‍රයේ කියන මේ කියන පියවර ඔස්සේ ඔබට අනිවාර්යයෙන්ම අලසකම කම්මැලිකම කියන දේ දුරු කරගන්න පුළුවන්. එතකොට ඔය මෙච්චර වෙලා මේ කතා කරපු දේවල් වලින් පේන්නේ අලසකම කම්මැලිකම කියන දේදී අපි ප්‍රතිචාර දක්විය යුත්තේ ඒකට ප්‍රතිචාර දක්වන්න ඕනේ ඒකට යටත් නොවී. අලසකමට කම්මැලිකමට මම යටත් වෙන්නේ නැහැ. මම වීර්යය ඇති කර ගන්නවා කියන උත්සාහය අදිෂ්ඨානයත් එක්ක තමයි ඒකට ප්‍රතිචාර දක්වන්න ඕනේ. ඊළඟට එහෙම ප්‍රතිචාර දක්වද්දී දිගින් දිගටම තමන්ගේ ශරීරය, මනස, හිත ඉල්ලනවා නම් නින්දම ඉල්ලනවා නම් ඉතින් තේරුම් ගන්න ඕනේ මෙතන ශාරීරික අපහසුතාවයක් තියෙන. ශරීරය ගොඩක් මහන්සි වෙලා, මනස ගොඩක් වෙහෙසටපත් වෙලා දැන් විවේක ගන්න ඕනේ කියලා ආන්නේ විවේක ගැනීමේ අවශ්‍යතාවය සලකලා විවේක ගැනීමක් වශයෙන් තමයි නිදාගන්නේ. නැතුව ප්‍රිය වෙලා කම්මැලිකමට ප්‍රියතාවෙන් කම්මැලිකමට ඇලිලා නිදා ගැනීමක් නෙවෙයි තියෙන්නේ. එතන විවේකයේ අපේක්ෂා කරමින් මේ ශරීරයට පොඩ්ඩක් විවේක දෙන්න ඕන, මේ මනසට පොඩ්ඩක් විවේක දෙන්න ඕන කියලා සලකලා අවශ්‍යතාවයට සලකලා තමයි නිදා ගන්න කියලා පෙන්නලා දෙන්නේ. ඒ විදිහට නිින්ද කියන දේ අවශ්‍යතාවයට අනුව සලකලා කටයුතු කරන කෙනාට ජීවිතේ ලොකු දියුණුවක් කරා යනවා. මොකද මේ බුදුදහමේ පෙන්නලා දෙන්නේ අවශ්‍යතාවයට ආහාර ගන්න, අවශ්‍යතාවයට ඇඳුම් අඳින්න, අවශ්‍යතාවයට ජීවිතේ මේ ඉරියව් පවත්වන්න කියන දෙයක් තමයි බුදුදහමෙන් ගන්නවා. ඒ විදිහට අවශ්‍යතාවය සලකලා අවශ්‍යතාවයට සරිලන ආකාරයට අපේ ජීවිතේ නිින්ද, ආහාර, ඇඳුම් මේ දේවල් සැලසුම් කර ගන්නවා නම් අපිට අපේ ජීවිතේ අනවශ්‍ය දේවල් වලින් ගොඩක් හිත නිදහස් කරගෙන ජීවිතේ සාර්ථකත්වයක් කරා යන්න පුළුවන්. ඊළඟට මේ බුදුදහමේ උගන්වන තව කාරණාවක් තමයි බත්ත සම්මද. මහ ප්‍රාණ බයන්න බත්ත සම්මද. බත්ත සම්මද කියන එකෙන් පෙන්ලා දෙන්නේ මේ
ආහාර ගැනීමත් එක්ක ඇති වෙන මේ අලස බව. ඒ කියන්නේ කෙනෙකුට ගොඩාක් ආහාර ගත්තාම අලස බවක් කියන දේ නිතකින්ම එන්නට පුළුවන්කමක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කොසල් රජුවන්ට වදාළ ගාථාවක් තියෙනවා මිද්දී යදා හෝති මහග්ගසූච නිද්දායිතා සම්පරිවත්ත සායි මහා වරාහෝව නිවාපහුට්ටෝ පුනප්පුනං ගබ්බ මුපේති මන්දෝ කියලා. එතෙදි දෙන්නම දෙන්නේ මේ අලස පුජ්‍යලයා නැවත නැවත මව්කුසක නිදා ගන්නට එනවා. ඒ කියන්නේ නැවත නැවත ඉපදිලා දුක් විඳින්නටපත් වෙනවා. හරියට උදාහරණයකින් පෙන්නනවා ඒක මරන්න සූදානම් කරපු මරන්න සූදානම් කරලා හොඳට කබල පොල තර කරපු මහත් කරපු ඌරෙක් වගේ කියලා. ඒ කියන්නේ ඌරෙකුට කන්න බොන්න දෙන්නේ මස් පිණිස ඌරෙක් ඇති කරන කෙනෙක් ඒ ඌරට කන්න බොන්න දෙන්නේ ඇති කරන්නේ හුදෙක් ආදරය පිණිසම නෙවෙයි. ඇති කරන්නේ මොකක් සඳහාද? මස් පිණිස. ඒ ඌරා කර වෙන්න මහත් වෙන්න උගේ මරණය කිට්ටි. ඉතින් ඒ වගේ පමණ ඉක්මවා ආහාර ගැනීමෙන් පමණ ඉක්මවා බඩතල කර ගැනීමෙන් ශරීර අපහසුතා ඇති වෙනවා, බත් සම්මතය ඇති වෙනවා. එතකොට අලසකමට ශරීරය යොමු කරනවා. ඒක නිසා ප්‍රමාණවත් තරමකට ආහාර අරගෙන මේ එතනදි පෙන්නලා දෙන්නේ අර සාරිපුත්ත තේරගාථාවේ එහෙම සඳහන් වෙනවා කොහොමද තේරගාථා පාළි සඳහන් වෙනවා කොහොමද කෙනෙක් ආහාර ගත්තාම කෙනෙක් කියන්නේ එතන මේ කෙලස්තාවන වීර්යයෙන් යුක්ත භික්ෂුව ආහාර ගන්නවා හතර පස් පිටක් අනුභව කරන්න ඉඩ තියාගෙන චත්තාරෝ පංච ආලෝපේ අභුත්තා උදකම් විවේකය. එතකොට හතර පස් පිටක් කන්න ඉඩ ඉතුරු වෙලා තියෙද්දි ඒකේන වතුර බොනවා. වතුර බීලා ඉන්නකොට ඒක කෙලස්තාවන වීර්යයෙන් යුක්ත භික්ෂුවට පහසුකට කාරණාවක් කියලා පෙන්නනවා. ඒ කියන්නේ දැන් අපිට අපේ ආහාර අනුභව කරලා තව හතර පස් පිටක් කන්න පුළුවන් කියලා හිතන මට්ටමක් වෙන අවස්ථාවක් තියෙනවා. දැනෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී හතර පස් පිට නොකා ඒ වෙනුවට වතුර බොනවා. එතකොට යාට ශරීර පහසුවෙන් වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ ක්‍රම රාශියක් අපේ බුදුදහමට සම්බන්ධව උගන්වලා තියෙනවා. ඉතින් මේවා අපිට අනුගමනය කරන්න පුළුවන් එකක් මේ තියෙන කතා අපි නැවත නැවත කියවන්න ඕන, අහන්න ඕන. අහද්දි අර තරම් වීර්යයෙන් වැඩ කරපු අයත් ඉන්නවා නම් මම වීර්යය ඇති කර ගන්නවා කියන උත්සාහයක් ඇති වෙනවා. අර තරම් වීර්යයෙන් මේ සජ්ජිකාංග දුතාංගයේ වගේ දේවල් සමාදන් වෙලා ආරක්ෂා කරපු රහතන් වහන්සේලා තිරුණාලගේ අවුරුදු 50 80 අදක පිට දිගාරින්නේ නැතුව හිටියා. එහෙනම් මම මේ පැය කීපයක් මේ කම්මැලිකම එන වෙලාවට මම මොකද්ද මේ කරන්න කියලා ඒ කෙනාට වීර්යයක් ඇති කර ගන්න පුළුවන්. ඒ කතාව නැවත නැවත අහනවා නම් දකින්නවා නම් දන්නවා නම් මතකේ තියෙනවා නම් ඉතින් ඒ කතාව ඒක හින්දා අපි දැනගන්න ඕන කියවන්න. අනිත් පැත්තෙන් අර වගේ කියලා දෙන අර ක්‍රමශීලව අපි අනුගමනය කරන්නට ඕන. ඒ කියන්නේ අර පචලායන සූත්‍රයේ පෙන්වලා දුන්නා වගේ ඉරියව් මාරු කරන එක, මේ සංඥා මාරු කරන එක, කටපාඩමේ තියෙනවා කියවන එක, වතුරෙන් පිහින එක, ඊළඟට අත්පා දෙකන් සිදුරු මිරිකන එක, පිරිමදින එක, ඊළඟට දිවා සංඥාව ආරූප සංඥාව ඇති කරගන්න එක, තව ඒවා තවත් ඉස්සරහට ඊළඟ කසින භාවනාවට යොමු වෙන එක. මේ වගේ දේවල් වලින් මේ කම්මැලිකමට තිත තියන්න පුළුවන්කම තියෙනවා. අලසකමට තිත තියන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට ප්‍රමාණිකූලව අලසකමට තිත තියලා අවශ්‍යතාවයට පමණක් නිින්ද ලබා ගනිමින් ඊළඟට වැඩක් කරන්න ගත්තාම කෙනෙක් අපි හිතමු උදේ අදිෂ්ඨාන කරගන්නවා මම මේ පැය දෙක තුල කරන්නේ මේ වැඩේ කියලා. මම මේ පැය දෙක තුල මේ වැඩේ කරලා ඉවර කරනවා. නැත්නම් මම මේ පැය දෙක තුල මේ පොත කියවලා එක සටහනක් හදලා ඉවර කර ගන්නවා කියලා හිතා ගන්නවා. නමුත් මේ පැය දෙක ගෙවෙනකම් මේ වැඩේ කරන්න බැරි වෙනවා. සමහර විට ඒකට හේතු වෙන්න පුළුවන් අර සුළු සුළු දේවල් වෙන වෙන වැඩ ඇවිල්ලා ඒ වෙලාවට කරන්න යමු වෙනවා. ඒකෙන් අර කරන්න බලාපොරොත්තු වෙච්ච වැඩේ කරන්න බැරි වෙනවා. නැත්නම් කම්මැලිකමටපත් වෙලා නිදා ගන්නවා. අලසකමේ ඔහි හිමීට කර ඉන්නවා. ඒකෙන් කරන්න බැරි වෙනවා. නමුත් අනලස්ස කම්මැලි නැතුව හොඳ සිහියක් දිනු කරගෙන හොඳට එළඹ සිටි සිහියෙන් යුක්තව මම මේ පැය දෙකේ මේ වැඩේ කරනවා කියලා හරියටම ටාගට් කරලා උත්සාහගත වෙලා සිහියෙන් යුක්තව ඒ පැය දෙක ඒ අදිෂ්ඨාන කරපු වැඩේම කරලා අවසන් කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒ පැය දෙකම උත්සාහ ටාගට් කරේ අරමුණු කරේ පැය එකමාරෙන් ඒ වැඩේ අර හිතුවටත් වඩා හොඳට කරලා අවසන් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ කෙනා අනලස් කම්මැලි නැති දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනාට තමයි හොඳට ඉදිරි විභාග ඉලක්ක ඉතාම සාර්ථකව ජය ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම වෘත්තීය ජීවිතයේ තමයි බලාපොරොත්තු වෙන තැනට ඉතා කෙටි කාලයක් තුල
ඉක්මනින් ඉතා සාර්ථකව ළඟා වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ අරමුණු ඉලක්ක සඵල කරගන්න මේ දීපු උපදෙස් අපේ ජීවිතයට එකතු කරගන්න ඕන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ දේවල් ඔබේ හිත තුළට රැඳේවා කියලා මම අන්තිමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට මේ සම්බන්ධ මොනවා හරි දෙයක් අහන්න තියෙනවා නම් අහන්න.